නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණී කරගන්න උතුම් ධර්ම දේශනාවත් සමග සම්බන්ධ වෙන මොහොත. ඔබ හැම දෙනාටම අද මේ උතුම් ධර්ම දේශනාවත් ජීවිතයේ නිවන් අවබෝධයේ පිණිස නිවන්දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි, අද අපි විමසලා බලමු මේ හිතේ ඇතිවන තරහව, වෛරය, ද්වේෂය මේවා ඇතිවෙන්න හේතුවෙන යම් යම් කාරණා සහ අනවබෝධයෙන් ඇතිවන වෛරයත් ඉරිසියාව නිසා ඇතිවන වෛරයත් අතර වෙනස, මේ ද්වේෂය නැති කරගන්නේ කොහොමද? කොයි විදිහටද මේ තරහා වෛරයේ හිත තුළ බලවත්වෙන්? අපි මේ ගැන ටිකක් විමසල බලමු. පිංහතුනි, අපිට දකින්න ලැබෙනව සමාජය තුළ සමහරු තරහ වෙනවා. ඒ තරහව ටික කාලෙකින් හරියන ඉවත් තියෙනවා. සමහරලාවට ඒ මොහොතේ තරහවුන ආයි ටික වෙලාවකින් හොඳට හිනාවෙලා කතා කරන. සමහරු තරහ වෙලා දවස් ගණන් ඔය කේන්තිීම් බැන ඉඳලා හැබැයි ආයි දවස් කීපයක් යනකොට ආයි හොඳ වෙනවා. සමහරයට යම් කිසි කේන්තියක් තරහක් වෛරයක් ඇති වුණොත් මරණ මංචකේ දක්වාමත් කරුණු එකතු කර ගොනු කර අසවලා මට මෙසේ කරා මෙසේ කරා, මට මෙහෙම කියව මාව පරාජය කරා, මට මෙහෙම කරා නේද? ඒක හිත මරණ මංචකේ දක්වාම පලිගන්න සැලසුම් කරන. සමහර පුද්ගලයෝ මරණින් මත්තේ සංසාරිටත් ඒ වෛරය අරගෙන යනවා. සමහරු මං මැරිලහරි පලිගන්නවා කියලා එහෙම හිතාගෙන වෛරෙන් මැරෙනයි ඉන්න. ඒ වෛරයේ සංසාරික වෛරයක් හැටියට සංසාරයට අරගෙන යනවා. එනිසා පිංහතුනේ, මේ හිතේ ඇතිවෙන තරහව, වෛරයේ, ද්වේෂය බුදුරජාණන් වහන්සේ උපමා 3ක් පෙන්වුවා. සමහරයගේ හිත්තුල ස්වභාවය දිය ඇඳ ඉරක් වගේ. දිය අඳින ඉර ඒ මොහොතෙම මැකිලා යනවා වගේ. සමහරුන්ට තරහක් ඇති වුණත් හිත ගැටෙනවා, කේන්තියනවා. හැබැයි ඒ සැනින් නිවිලා යනවා. දී ඇඳ ඉරක් වගේ. තවත් කොටසක් ඉන්නවා, ඒ අයට තරහක් කේන්තියක් ඇති වුණොත් වැල්ලේ ඇඳ ඉරක් වගේ කියනවා. වැල්ලේ අඳින ඉර දින 2 3 4ක් යනකොට මැකිලා යන, හුලකට හරි මැකෙනවා. ඒ වගේ සමහර පුද්ගලයන්ට තරහක් කේන්තියක් ඇති වුණොත් ඒ මොහොතේ හිත හදාගන්න බෑ. ඒ මොහොතේ ධර්මයේ සිහි කරගන්න අපහසුයි. අර ද්වේෂය තුළ මට මෙහෙම කරා කියේ දවසක් 2 3ක් යනකොට Tamanට ආයෙමත් සිහි වෙනවා, මම මොකටද කාටවත් වෛර කරන්නේ? මගේ හිතම නේද අපිරිසිදු වෙන්නේ. එයා කරගන්න දේ යාගෙනියයි, මං කරගන්න දේ මංගෙනියයි. මම මොකටද මේ අනුන් නිසා අකුසල් රැස් කරගන්නේ? අන්න ඒක තේරුම් ගන්න දින 2 3ක් සමහරලාට සතියක් විතර කෙනෙකුට ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ වැල්ලේ ඇඳ ඉරක් වගේ දින කීපයකින් මැකිලා යනවා. හැබැයි තවත් කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගලේ කෙටු ඉර හා සමානයි. ඔබ හිතන්න, ගලේ ඉරක් කෙටුවට පස්සේ මේ ගලේ කොටන ඉර අවුරුදු ගණන් පවතින. සමහර සෙල්ලිපි අවුරුදු 100,000 ගණන් රජකාලි කොටපු සෙල්ලිපි තාම තියෙනවා. ඒ වගේ සමහර පුද්ගලයන්ගේ හිතේ ඇතිවන කේන්තිය, තරහ, වෛරය මරණ මංචකේ දක්වාමත් දිගට අරගෙන යනවා. තව කරුණු ගොනු කරනවා, එකතු කරනවා. අයෝනිසෝ මනසිකාරය තුළ ඒ පටිග නිමිත්තම සිහි කර බලවත් කර අරගෙන ගිහිල්ලා මරණ මංචකෙත් හිතනවා මම මැරිලා හරි පලිගන්න ඕනේ. එහෙම හිතාගෙන සංසාර වෛරයක් හැටියට සසරට අරගෙන යන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා මේ හිතේ ඇතිවන කේන්තිය, තරහ, වෛරය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට ගත්තාම පේනවා සමහර අයගේ වෛරය ඇති වෙනවා අනවබෝධය තුල. සමහර වෙලාවට වැරදි අවබෝධයක්, තව කෙනෙක් නොමග යැවීමක්, එක්ක කේලමක්, තව කෙනෙක් ගැන ඇතිවෙන වැරදි වටහා ගැනීමක් තුල කෙනෙකුට කේන්තියක් යන්න පුළුවන්. අසවලා මට මෙහෙම කරා නේද? අසවලා මට මේ විදිහට කියලා තියෙනවා නේද? මේකේ නම් මෙන්න මෙහෙම කෙනෙක් කියලා වැරදි වටහා ගැනීම අනවබෝධය තුල කෙනෙක් වෛර බදින, තරහක් ඇති කරගන්න. හැබැයි එයාටම ටික කාලයක් යනකොට තේරෙනවා මම හිතාගෙන හිටපු දේ වැරදි. ඇත්තටම ඒ කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. එයා බොහොම හොඳ කෙනෙක්. මටයි වැරදුනේ, මනුන් හිතාගෙන හිටිය වැරදි කියලා යම් දවසක තේරුණොත් අන්න එයාට වෛරය අතහැර ගන්න පුළුවන්. එතකොට අනවබෝධය නිසා ඇතිවන වෛරය අවබෝධයත් එක්ක නැති කරගන්න පහසුයි. දැන් ඔබ හිතන්න, අජාසත්ත රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට වෛර කරා මුල් කාලේ. හැබැයි අජාසත්ත රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණේ අනවබෝධයක්.
දේවදත්ත හාමුදුරුවෝ කියපු කේලම් බොරු බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් ඊට වඩා හැකියාව තියෙන මටයි බුදුරජාණන් වහන්සේට වඩා මට මේ වගේ හැකියාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන වැරදි චිත්‍රයක් අජාසත්ත රජ්ජුරුවන්ගේ තුළ ඇතිකරවන් දේවදත්තට පුළුවන්කම ලැබු. අන්නේ අනවබෝධය නිසයි අජාසත්ත රජ්ජුරු බුදුරජාණන් වහන්සේට මුලදී හතුරුකං කරන්න පටන් ගත්තේ. ඔබ දන්නවා නාලාගිරි ඇතා කුලප්පු කරලා එව්වා. මේ ඇතා අජාසත්ත රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටිය දරුණුම ඇතා. එතකොට බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න මේ නාලාගිරි ඇතාව යෙදවීම පසුපස රජ්ජුරුව ඉන්න අජාසත්ත රජ්ජුරුව හිටිය. ඊළඟට බුදුරජාණන් වහන්සේට දුනු ශිල්පීන් යොදෝල දුන්නෙන් විදලා උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් කරන්න දේවදත්ත සැලසුම් කරන්නේ අජාසත්ත රජ්ජුරුව එක්ක. රජ්ජුරුවන්ගේ හිටපු දක්ෂතම දුනු ශිල්පීන් කණ්ඩායම තමයි යොදාගෙන බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් කරේ. හැබැයි මේ සියල්ලට රජ්ජුරුව උදව් කරේ අනවබෝධය නිසා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන තරං ගුණවන්ත කෙනෙක්ද. උන්වහන්සේගේ බුදුගුණ ගැන උන්වහන්සේගේ වටිනාකම ගැන අජාසත්ත රජ්ජුරුවන්ට දැනුවක් තිබෙනෑ. රජ්ජුරුව පැහැදිලා හිටි රජ්ජුරුව විශ්වාස කරේ බුදුරජාණන් වහන්සේට වඩා දේවදත්ත තමයි ශේෂ්ඨ කියලා හිතාගෙන හිටි. අන්නේ නිසා අනවබෝධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ගැන වෛර බැඳගෙන බුදුරජාණන් වහන්සේට අනතුරු කරන්න හිරිහැර කරන්න කරදර කරන්න නොයෙක් උත්සාහගත්තේ. හැබැයි තමන්ට වැරදුනා. තමන්ගේ මේ වටහා ගැනීම වැරදි මං හිතාගෙන ඉන්න විදිහ වැරදිී කියලා අජාසත්ත රජ්ජුරුවන්ට යම් මොහොතක තේරුණාද ඒ මොහොතේ පටන් තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාවක් ඇතිවෙන්න පටන් ගත්ත. අන්න අනවබෝධයෙන් ඇතිවෙන වෛරේ අවබෝධයක් සමඟ නැතිවෙලා යන හැටි. අවසානි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ට ගිහිල්ලා තුනුරුවන් කමා කරගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න අවසාන කාලි දවසට දෙතුන් වතාව යනවා. අජාසත්ත රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන ගණනාවක් තිබුණ. හිත හදාගන්න උපදෙස් ඉල්ලන මොකද ඒ වෙනකොට ගොඩක් වැරදීම් සිදුවෙලා ජීවිතේ වරද්දගෙන අවසානයි. දේවදත්තගේ කීම මත තමන්ගේ පියා මරලා පීට්‍රූ ගහතක ආනන්තරි අකුසලයක් කරගත්තා. ඒක කිසිම පිනකින් වහන්න පුළුවන් අකුසල කර්මයක් නෙමේ. ඒ කාන්තෙන් මරණින් මත්තේ කල්පයක් අපායට වැටිලා අපාය විපාක දෙන්න බලවත්ම අකුසලයක් වන ආනන්තරි අකුසලයක් කරගෙන තිබුණ. හැබැයි පස්සෙ පසු තැවුණ. නිතර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නාව. බුදුරජාණන් වහන්සේ ගැන කොයි තරන් සද්ධාවක් තිබුණද කියන්නේ. ඔබ දන්නව බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි පිරිනිවන් පෑව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ පවා. අජාසත්ත රජ්ජුරුවන්ට දැනුම් දෙන්න පෙර රාජකය වෛද්‍යවරු අමාත්‍යවරු සාකච්ඡා කරා රජ්ජුරුවන්ගේ රෝග තත්වේ. රජතුමාට මෙවැනි වේදනාවක් පාර්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්තොත්. රජ්ජුරුව පපුූ පැලිල මැරෙන්න්න තරම් පුළුවන් ඒ තරම් බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලි සද්ධාවෙන් ඉන්නේ. කොහොමද මේ අපි දැනුම් දෙන්න. රාජකය වෛද්‍යවරු තීරණය කරා බෙහෙත් තොරු 3ක් හදන්න කිව. රජ්ජුරුව ළඟට ගිහිලකිව රජතුමනී සෝකදායක පණවිඩයක් රජ්ජුරුවන්ට දැනුම් දෙන්න තියෙනවා. ඔය රාජකයේ සලු පිළි ඉවත් කරලා සිනිදු සලුවක් ඇඳගෙන කරවටක් බෙහෙත්තොරුවට බහින්න කියව. රජ්ජුරුවන්ව බෙහෙත්තොරුවට බස්සල අත් දෙක එකතු කළ වන්දනා කරෝලා බෙහෙත්තොරුව පිටිම්ම කුසිනාරාව දිසාවට හරෝල මේ පැත්තට වැඳගන්න කියව. අමාත්‍යවරු සියලු දෙනාම ඒ දිසාවට වැඳගෙන කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියව. එහෙම කියනකොටම රජ්ජුරුව බෙහෙත්තොරුවේ සිහිසුන් වුණා. තෙල් ගාල බෙහෙත් ගාල ටික වෙලාවකින් සිහියාව. මොකක්ද මට කලින් කිව්වේ කියලැහෝ. රජ්ජුරුවන්ව දෙවනි බෙහෙත්තොරුවෙත් තියලා අරවගේම වන්දනා කරවගෙන කිව්වා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් පෑව. දෙවනි වතාවෙස් සිහි නැති වුණ. මේ විදිහට 3 වතාවක් බෙහෙත්තොරු 3ක බස්සලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියෙන පණවිඩේ දැනුම් දුන්න. අවසානි රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය වේලු වනාරාමෙන් ගන්ධකුටිය පිහිටි තැනට ගිහිල්ලා. බිම පෙරලි හඬා වැලපුනා කෙන ඉදා රාත්‍රී වෙන කල්ම දවසම අනේ බුදුරජාණන් වහන්සේ මට මේ විදිහට දහම් දෙසුව. මට මේ විදියට අනුකම්පා කර බුදුරජාණන් වහන්සේ මේ විදිහට ධර්ම දේශනා කරා කියලා සිහි කර හඬා වැලපෙන්න්න පටන්ගත්ත. අවසානි කල්පනා කරා දැන් අඩල වැලපිලා මට ප්‍රයෝජනයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා මං ඉල්ලගන්නවා.
මගේ රාජ්‍ය තුළ ඒ 13 වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කරලා මම බොහොම සද්ධාවෙන් වන්දනා කරනවා කියලා තමයි 13 වහන්සේලා ඉල්ලගෙන පිටත් වෙලා යන්න. එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන රජගහනුවර සප්තපර්ණී කියන ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව කරා. ඒ ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තෙත් අජාසත් රජ්ජුරු. එතකොට බලන්න තමන්ගේ පියාමරලා පීට්‍රූ ඝාතන අකුසලයක් කරපු, ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් යොදවපු, නාලාගිරි ඇතාකුලප්පු කරලයපු නොයෙක් විදිහට දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේට මුල් කාලේ හතුරුකං කරන්න ඉදිරිපත් වෙච්ච මේ අජාසත් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන ඒ වෛරයේ තරහව සම්පූර්ණයෙන් නැති වුණා විතරක් නෙමෙයි, පුදුමාකාර සද්ධාාවක් ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ අවසාන කාලෙ මේ තරන් සද්ධාවන්ත කෙනෙක් පෘතජ්ජනයන් අතර හිටියේ නෑ. මොකද මාර්ගඵලයක් ලබන්න බෑ. අකුසල විපාකෙ බලවත් වැඩි. ආනන්තරි අකුසලෙන් ධර්මාවබෝධය කිරීමේ පින වැහිලා තිබුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියද්දී 3 වතාවක් සිහිසුන්නුනා. ප්‍රථම ධර්ම සංගායනාව කරා. ශාසනීය වෙනුවෙන් විශාල කටයුත්තක් කරේ අර මුල් කාලේ හතුරුකම් කරපු කෙනා. එතකොට අපිට පේනවා ඇයි එහෙම රජ්ජුරුවන්ට ඒ තරහ වෛරය නැති කරගන්න පුළුවන් වුණේ. ඒකට හේතුව රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන තිබුණේ ඉරිසියාවක් නෙමෙයි. රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙලා තිබුණේ අනවබෝධයක්. අනවබෝධයෙන් ඇතිවෙන තරහව, අනවබෝධයෙන් ඇතිවෙන වෛරය, අනවබෝධයෙන් කරන දේවල් අවබෝධය ඇතිවීම තුළ ඒව සම්පූර්ණයෙන් නැති වෙලා යනු. පස්සේ ඔහුට තේරෙනවා අනේ මං වැරදි, මං හිතාගෙන හිටපු විදිහ වැරදි, මං වැරදි දෙයක්න විශ්වාස කරේ, මං හිතු ඔය විදිහට නෙමෙයිනේ, බලපුහම් මටනි වැරදිලා තියෙන්නේ කියලා අනවබෝධයෙන් වෛර බැඳගත්ත කෙනා අවබෝධය ඇති වෙනකොට තමන්ගේ අදහස තමන් අතහැරලා තමන් නිවැරදි වෙනවා. අවසාන ඒ තරම් සද්ධාවන්ත, ඒ තරම් පැහැදිච්ච, ඒ තරම් ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක් ශාසනය තුළ නැති වුණා. එතකොට අපිට පේනවා අජාසත් රජ්ජුරුවන්ට ඒ තරහ වෛරය නැති කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඔබ දන්නවා දේවදත්ත ගැන. දේවදත්තට තිබුණේ අනවබෝධයක් නිසා ඇතිවෙච්ච වෛරයක් නෙමේ. දේවදත්තට තිබුණේ ඉරිසියාව. බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාවක් තිබුණේ. ඉරිසියාවෙන් ඇතිවන වෛරය නැති කරගන්නවා කියන එක ලීසි දෙයක් නෙමේ. අන්න ඒක තමයි භයානකමදේ. පිංගතුනේ වෛරයට හේතුවෙන කාරණ අතර අනවබෝධයෙන් ඇතිවෙන වෛරේ අවබෝධයත් එක්ක නැති කරගන්න පුළුවන්. ඉරිසියාවක් තුළ වෛරයක් ඇතිවුණොත් ඒ පුද්ගලයාගේ දියුණුව දකින්න දකින්න තවතවත් ඉරිසියා වැඩිවෙන. ඒ පුද්ගලයා බැබලෙනවා දකින්න තවතවත් ඉරිසියා වැඩි වෙනවා. ඔහුගේ ගුණ අනිත් අය වරණා කරනවා දකින්න තවතවත් ඉරිසියා වැඩි වෙනවා. බොහෝ වෙලාවට අපි ජීවත්වෙන සමාජය තුළ ගත්තහම එකිනෙකා මේ පංච කාමයන් තුළ එකා පරයා එකා යන්න උත්සාහ කිරීම තුළ ඒ සමාන චරිත ලක්ෂණ ඇති සමාන මට්ටමේ පුද්ගලයෝ අතර තමයි ඉරිසියාව කියන එක වැඩිපුර බලවත්වෙන්. දැන් ඔබ බලන්න සාමාන්‍ය ඔබ ජීවත්වෙන සමාජය තුළ, ඔබ රැකියා කරන සමාජය තුළ ගත්තෝ සමහර වෙලාවට ඔබ කම්කරුවෙක් නම් ඔබට ඉරිසියා කරන්නේ ඔබ හා සමානම රැකියා කරන, සමහරලාවට එතනින් ඉහලට එන්න උත්සාහ කරන ඔබ හා සමාන පුද්ගලයෝ තමයි ඔබට ඉරිසියා කරන්න. ඔබ වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍ය වෘත්තියේ යෙදෙන ඒ වෛද්‍යවරු අතරම එක්ක විශේෂඥ වෛද්‍යවරු වේවා සාමාන්‍ය වෛද්‍යවරු වේවා මේ වෛද්‍යවරු අතරම තමයි ඒ ඉරිසියාව බලවත් වෙන්නේ. ඊළඟට ඔබ ඉංජිනේරුවෙක් නම් ඒ ඉංජිනේරින් හැකියාව, ඔබේ දක්ෂතාවය, ඔබේ රැකියාව, ඔබ කරන ඒ සමාන රැකියාවන් එක්ක තමයි ඒ සමකාලීන ඒ එකම මට්ටමේ පුද්ගලයෝ අතර තමයි ඉරිසියාව කියන එක බලවත්ව මතුවේ. දැන් ඔබ සාමාන්‍යයෙන් ගෙයක් හදන කෙනෙක් ගැන හිතන් බාසුන් නැහැ කෙනෙක්. සාමාන්‍යයෙන් 10 දෙනෙක් අරගෙන බලන්න කවදාවත් කෙනෙක් කරපු දෙයක් හොඳයි කියන කෙනෙක් කලාතුරකින් ඉන්නේ. බොහොම හොඳ අසර පුරුදු ඇති, බෝධිසත්ව ගුණ ඇති, හොඳට ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් කැරෙන්න. එහෙම නැත්නම් කොච්චර හොඳට තිබුණත් ඒක ඇදයක් තමයි කියන්නේ. බිත්තිය බැඳලා තියෙනවා හරි නෑ කියයි, ඇදේට බැඳලා තියෙන්නේ කියයි, අපරාධව හරි නෑ කියයි, මේකේ වලවල් තියෙනවා කියයි. මොකද තව කෙනෙක්ගේ දෙයක් අගය කරන්න ඒක යහපත දකින්න කැමති වෙන්නේ. එතකොට අපිට පේනවා මේ විදියට සමාන මට්ටමේ චරිත ලක්ෂණ තියෙන අය අතර ඉරිසියාව කියන එක ඇති වෙනවා. ඒක තමයි මේ කෙලෙස් වල ස්වභාවය. බොහෝ වෙලාවට
ඒ සමාන මට්ටමේ ගිහි පිරිස් අතර ඉරිසියාව ඇතින පැවිද්ද අතර ගත්තත් එහෙම. එතකොට පැවිද්ද අතර ගත්තත් පැවිද්දෙකුට ඉරිසියා කරන්න සමහලාට තවත් ඒ මට්ටමේම කටයුතු කරන පැවිද්දේ. ඒක තමයි කෙලෙස්වල ස්වභාවය. මේක ධර්මය අවබෝධ කරගන්න තෙක්ම කෙලෙසුන්ගේ මිදිල රහත් වෙන තෙක්ම බලපවත්වන දෙයක්. අපිට පේනව බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ පවා මේ ඉරිසියාව මොනතරම් බලවත්ව මතු වෙලා තියෙනවත්. දේවදත්තට ඇති වුණේ බුදුරජාණන් වහන්සේ ගැන අනවබෝධයක් නෙමේ ඉරිසියාවක් ඇති වුණේ. දේවදත්ත කල්පනා කරා මමත් සාක්‍ය වන්සික කෝලිය වන්සික මමත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ සම මට්ටමේම මේ වංසවත් කෙනෙක්. මමත් ඒ හා සමකාලීන කෙනෙක්. ඒ නිසා මම ඊට වැඩිය මටත් මේ ගෞරව ඒ විදිහටම ලබන්න ඕන. රජවරු සිටුවරු බුදුරජාණන් වහන්සේට ගරු කරනු. බුදුරජාණන් වහන්සේ මුණගැහෙනවා. උන්වහන්සේ ශාස්තෘත්වයේ තියාගෙන ශ්‍රාවකයෝ කටයුතු කරනකොට ඇති වුණා. ඇයි බුදුරජාණන් වහන්සේට විතරක් මටත් ඒක කරන්න පුළුව. ඒ නිසා තමයි සංඝ බේදය කරලා අවසානයේ සංඝයාගේ කොටසක් වෙනම තමන්ට ඕන විදියට පාලනය කරගෙන තමනුත් බුදුරජාණන් වහන්සේගේ මට්ටමට පත්වෙන්න හිතාගෙන කටයුතු කර. ඒ තුළ තමයි අජාසත් රජ්ජුරුවන්ගේ උපදෙස් සරගෙන බුදුරජාණන් වහන්සේව විනාස කරලා ඒ තැනට තමන්ට එන්න පුළුවන් කියන හැඟීම ඔහුට ඇති වුණා. ඒ වෙනුවෙන් තමයි සැලසුම් කරි රජ්ජුරුවන්ටකි ඔබ පියාමරල රජවෙන්. මං බුදුරජාණන් වහන්සේට අනතුරක් කරලා මම ඒ තත්ත්ව ඇති කරගන්න. එදකොට බලන්න මොන තරම් පහත් මට්ටමේ හැඟීමක්ද. ඒ හැඟීම තුළ ඉරිසියාවෙන් වෛර බැන්දට පස්සේ කෙනෙක්ගේ ගුණ දකින්න ඉරිසියාව බලවත්වෙන. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාපු අවස්ථා ගණනාවක් දේශනාවල සඳහන් වෙනවා. බුදු කෙනෙකුට පමණයි පුළුවන් ගිනිදැල් විහිදෝමින් ජලධාරාවන් විහිදෝමින් බුදු සිරුරෙන් යමාමහ පෙළහර පාන්. දැන් ඔව දේවදත්ත හාදුරු දන්නවා. ආරංචි වෙන බුදුරජාණන් වහන්සේ අන්න ගන්ධබ්බ රුක්ක මූලේ ළඟ යමාමහ පෙළහර පෑව අන්න පාටික සමාගමේදී මේ අන්‍ය තීර්ථකයන්ව දමනය කරන්න යමාමහ පෙළහර පෑව. බුදුරජාණන් වහන්සේ ඥාතීන් අතරදි කපිලවස්තුපුර මේ ඥාති සමාගමේදී සාක්‍ය වන්සිකයන්ගේ මානයේ දුරු කරන්න යමාමහ පෙළහර පෑව. මෙව දන්නවා. හැබැයි ඒව දැනගන්න ඇති වෙනවා ඉරිසියා තියෙන පුද්ගලයට තවතවත් ඉරිසියා වැඩිවෙන පහදිනව නෙමේ. සද්ධාවන්ත කෙනා තමයි පහදින අනේ සාධු කොච්චර දෙයක් උන්වහන්සේ මහා පින්වන්ත කෙනෙක්නි කියලා හිතනකොට සද්ධාවන්ත කෙනාගේ සද්ධාව බලවත්වෙන. හැබැයි ඉරිසියාවෙන් ඒ ගැන හිතන ඒ මට්ටමේ කෙනා හිතනවා ඇයි උන්වහන්සේට විතර මමත් ඔය මට්ටමට එන්නංක කොහොමහරි කියලා අන්න ඒ තුළ බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාව තවත් වැඩි වුණ. අවසානයේ දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පීන් යොදෝල. බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුමක් යෙදුව. හැබැයි ඒ යොදපු දුනු සිල්පීන් සියලු දෙනාම් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගත්තා. තැන් වෙන කෙනෙකුට දැන් අනවබෝධයෙන් නම් මේ දේ ඇති වෙලා තිබුණේ බුදුරජාණන් වහන්සේ ගැන නොදැනගෙන නං ඔය වෛරය ඇති වුණේ. මේක දැනගත්තට පස්සෙ හරි හිතෙනවා එහෙම නං උන්වහන්සේ මහා ගුණ සම්පන්න කෙනෙක්නේ. මේ රජ්ජුරුවන්ගේ රාජ බටේ යදෙව බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න. මේ සියලු දෙනා බණහාලා ධර්මය අවබෝධ කරලා. අනේ එහෙමනම් තථාගතයන් වහන්සේ කොච්චර ගුණවන්ත කෙනෙක් වෙන්න ඇත් මං කරපු දේ වැරදිී කියලා වෙන කෙනෙකුටනා වැටහෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න බැරි වුණා දේවදත්තට. බුදුරජාණන් වහන්සේ මරන්න යොදෝපු මේ දුනු සිල්පීන් සියලු දෙනාම ධර්මය අවබෝධ කරත් දේවදත්ත හිතුව හරි. මේක මනුස්සෙක් ලව්ව කරන්න බැරිනං මම සිත්පිත් නැති තිරිසනෙක් ලව් හරි මේ අනතුර කරනවා. ඒ වෙනුවෙන් තමයි කල්පනා කළ නාලාගිරි හස්තිය සීකල්පනාවෙන් ඇරියත් නෙමේ රාකල පෝල හෙන්ඩුවෙන් ඇනල කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේන මාර්ගය ඉදිරිපිට තථාගතයන් වහන්සේට අනතුරක් කරන්න තමයි සැලසුම් කළ අතහැරි. හැබැයි මේ තිරිසංගත හස්තියත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දනගහලා හොඩ වැල හිස මත තියාගෙන වන්දනා කරලා කීකරුම හස්තියෙක් බවට පත් වුණ. නාලාගිරි හස්තිය බුදුරජාණන් වහන්සේ ළඟ දන නැමු. දැන් හිතන්න වෙන කෙනෙක් නම් මේ තරන් දරුණු රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටපු හස්තිය රාකල පෝල හෙන්ඩුවෙන් ඇනලා කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න යෝපු එලාවෙත් තථාගතයන් වහන්සේ මේසා දරුණු හස්තියෙක්ව දමනය කරානේද. උන්වහන්සේ නම් මහා ගුණවන්ත කෙනෙක්නේ.
මට වැරදුනා කියලා අන්න තමන් එහෙමනම් නිවැරදි වෙනවා. මං ආයෙනම් මේ වැරදි වැඩේ කරන්නේ මං තුනුරුවන් කමා කරගන්නවා කියලා. හැබැයි ඒක දේවදත්තට හිතුන්නේ. දේවදත්තට හිතුනේ හරි මිනිස්සු යොදවලා මට මේක කරගන්න බැරි වුණා. තිරිසන් සතෙක් යෙදෙව්වා. ඔහුත් බුදුරජාණන් වහන්සේ ළඟ දන නැමුවා. හරි මං කොහොම හරි මේ දේ කරනවා. මගේ අතින්ම හරි මං අනතුරක් කරනවා කියලා ඉරිසියාවෙන් වෛර බැඳගත්ත කෙනා ගුණ දකින්න ඉරිසියාව තව තවත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බලය දකින්න බුදුරජාණන් වහන්සේගේ පරිවාර සම්පත්තිය පිරිස් බලයේ කීර්තිරාවේ රජවරු සිටුවරු බුදුරජාණන් වහන්සේට ආරාම කරලා පූජා කරනවා. එතකොට මේවත් දකින්න ඉරිසියාව ඇති පුද්ගලයාගේ ඉරිසියාව තව තවත් වැඩි වෙනවා. අවසානයේ කල්පනා කරා මගේ අතින් හරි මං අනතුරක් කරනවා. කවුරු නැතත් මං හරි වැඩේ කරන්නම් කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ හිසට ඉලක්ක කරලා ගලක් පෙරලන්න සැලසුම් කරලා තමන්ගේ අතින් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළුයි. දැන් බලන්න මේ ගල් පෙරලපු වෙලාවෙත් පොළොවෙන් ගලක් මතු වෙලා අර පෙරලීගෙන ආපු පර්වතේ නතර වුණේ පොළොවෙන් ඉබේම ගලක් මතු වුණා කියලා. හැබැයි මේ ගල් දෙක එකට වදිනකොට ඝට්ටණය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහිලා බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලේ වැදිලා ලේ කැටියක් පිරෙනවා. එතකොට අපිට පේනවා දැන් මෙහෙම දෙයක් මේ පොළොවෙන් ගලක් තමන් ගලක් පෙරලනකොට පොළොවෙන් ගලක් මතුවෙලා මේක නතර වෙන කෙනෙක් නම් අනිය උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක්නේ. මේ සිත්පිත් නැති මහ පොළොව පවා උන්වහන්සේට ආරක්ෂාව සපයනවනේද. උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක් කියලා පහදිනවනේ. හැබැයි ඉරිසියාකාරයට ඉරිසියාවෙන් අන්ධ වෙච්ච කෙනාට එහෙම පැහැදීමක් ඇති වෙන්නේ. ඔහු ආයෙමත් සැලසුම් කරනවා කොහොම හරි මං පලිගන්නවා කියලා. අවසානයේ සංඝයා කොටසක් කඩාගෙන වෙනම ගිය බැරිම තැන සංඝභේදයක් කර භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ හිටිය අලුත පැවිදි වෙච්ච ධර්මාවබෝධයක් නොලබපු භික්ෂූන් වහන්සේලාව කොටසක් තමන්ගේ අදහසට කොහොම හරි නංවගත් 500ක පිරිසක් කඩාගෙන වෙනම ගිහිල්ලා දැන් ඔහුට අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය ඇති කරගන්න. ඔහු අර පිරිස කඩාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වගේම මේ අයට වාඩි වෙලා ඉස්සරහින් කට්ටිය වාඩි කරගෙන බඩ කියනු. අගසව් දෙනම වගේම දෙන්නෙක්ව දෙපැත්තෙන් තියාගත්. එතකොට බලන්න මේ හිතට ඒ තත්ත්වය මමත් ඇති කරගන්න ඕනෑ කියල හිතලා. ඉරිසියාවෙන් අන්ධ වෙන කෙනාගේ වෛරය සමහරලාට මරණ මංචකයේ දක්වාම නැති කරගන්න බෑ. දේවදත්තගේ වෛරයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න වැඩි වුණා මිසක් ඒක නැති කරගන්න බැරි වුණා. ඒක තමයි ඊරිසියාවෙන් වෛර බඳින කෙනාගේ භයානකකම. ඔබ බලන්න සමහර වෙලාවට සහෝදරයෝ අතර වෙන්න පුළුවන්. කෙනෙක් දියුණු වෙනකොට කෙනෙක්ට කීර්ති ප්‍රශංසා එනකොට කෙනෙක් හොඳ ගෙයක් දොරක් හදාගන්නකොට හොඳ වාහනයක් ගන්නකොට සමාජ ඉදිරියට එනකොට ඒ සමාන මට්ටමේ සමහරලාවට එකට කාගෙන බීගෙන එක මට්ටමෙන් එකට ඉන්න තාක්කල් සමහරලාවට හොඳින් ඉන්නවා. කෙනෙක් දියුණු වෙලා ඉස්සරහට එනකොට කෙනෙකුට හරියනකොට ලැබීම් ලැබෙනකොට රස්සාවල උසස්වීම් ලැබෙනවා. තමන්ගේ අත්දොරක් හදාගන්නවා ගෙදට බඩුමුට්ටු ටිකක් ගේනකොට අන්න ඉරිසියාව බලවත්වෙනවා. ඒ ඉරිසියාව තුළ හිත ඇතුළේ ඔහුව නසන්න ඔහුව විනාස කරන්න ඔහුව බිමට ඇදල දාන්න සැලසුම් යදනවා. සමහරලාට මෝනිච්චාවට මූනට අනේ කොච්චර දෙයක් ධනේ හොඳයි නේවාට හොඳට හරියන් වනම් කොච්චර දෙයක්ද කියලා එහෙම කියන අය ඉන්නවා. හැබැයි වචනේ හැබැයි හිත තුළ හිතෙන් පුපුරනවා හිතෙන් ඉරිසියා කර. සමහර පුද්ගලයෝ හැංගිලා නොයෙක් සැලසුම් යොදනවා කොහොමහරි බිමදාන්න ඕන කොහොමහරි විනාස කරන්න ඕන කොහොමහරි අපකීර්තියකට පත් කරවන්න ඕන. එක්කො හැංගිලා කැලෑ පත්තර ගහන එක්කො ඔහුට විරුද්ධ බොරු ප්‍රචාරයවන සමහරලාට බොරු නින්දා පහස පතුරෝන ඔහොම හිටියට මෙහෙමයි මමනි දන්නේ අන්න එහෙම කියලා බොරු ප්‍රචාරයවල බලන. එහෙමත් නැත්නම් බැරිම තැන ඔබ බලන්න කොච්චර අනුන්ට හෝනියන් කරන්න දේවාල ගානි දුවන මිනිස්සු ඉන්නවද කියලා. ඔබ ජීවත් එන පරිසරේ ඔය දේවාල ගානි අනුන්ට පොල් ගහන අනුන්ට හෝනියන් කරන්න අනුන්ව විනාස කරන්න අනුන්ගේ දියුණුව නැති කරන්න තමන් දුක්ඉඳල හම්බ කරගත්ත ධනය විනාස කරගෙන ඒ තමන්ගේ තියෙන දේපොළ විනාස කරගෙන ඒවා අනුන්ට දිදී අනුන් විනාස කරන්න සැලසුම් කර දේවාලගානි දුවනය කොච්චර ඉන්නවද කියල බල. එතකොට අපිට පේනවා සමහරුම් තමන්ගේ දවසම කැප කරන්න හම්බ කරන දේවිය දං කර අනුන්ට කොඩිවින කරන්න අනුන්ව විනාස කරන්න අනුන්ට හෝනියන් කරන්න තමයි තමන්ගේ ජීවිතේම කැප කරලතිය. ඒ වෙහෙසිච්ච වෙලාව තමන්ගේ දියුණුව වෙනුවෙන් කැප කරානං මෙලාට තමන් බොහොම හොඳ දියුණු මට්ටමක ඉන්න කෙනෙ.
එනිසා පිංවතුනේ ඔබ ගැන හිතන් ඔබේ හිතේ ස්වභාවය ඔබ හොඳට දකින්න. මේ හිත බොහොම පහත් හිතක්. සතරාපායි වැටි නිරේ වැටි තිරිසං අපායවල්වල වැටි ප්‍රේතලෝකොල අසුරාපායි දුක්විඳවිඳ රාග ද්වේෂ මෝහ තුළ පිහිටලා මේ සංසාරය ගමන් කරන පහත් හිතක් තියෙන්. ඒ නිසා මේ හිතේ ඇතිවෙන පහස් සිතුවිලි හැම වෙලායම හිතට වහල්වෙන් නැතුව ඔබේ හිතට එන මේ හැම සිතුවිල්ලක්ම ඔබ හොඳට බෙදල බලන්න. බුදුරජාණන් වහන්සේ ද්වේදා විතක්ක කියලා සූට්‍ර දේශනාවක මජ්්‍යම නිකාය පෙන්නනවා. මහනෙනේ හිතට එන හැම සිතුවිල්ලක් දිහාම බලන්න මේක කුසලයක් අකුසලයක්ද. මේක යහපත්ද අයහපත්ද. මං මේ දේකරොත් මට යහපතක් වෙයිද අයහපතක් වෙයිද. මේ දේ නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවාද ගැරහීමට ලක් වෙනවාද. ඒ විදිහට ඔබ හොඳට ඔබේ සිතුවිලි ඔබ දෙපැත්තට බෙදල බලන්න. චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතර සතිපට්ඨානය තුළ තමන්ගේ හිත ගැන හොඳ සිහියෙන්ින්. ඔබේ හිත ගැනම ඔබ හොඳ සිහියෙන් ඉන්නකොට ඔබට හිතට මතුවෙන පාපී සිතුවිලි කෙලෙස් සහිත සිතුවිලි දවේශ සිතුවිලි හිංසා සිතුවිලි අනුන් ගැන ඇතිවෙන ඉරිසියා වෛරයේ ක්‍රෝධය කුහකකං මේ සිතුවිලි ඇතිවෙනකොටම ඔබට ඒක හඳුන ගන්න පුළුවන්. ඒක හඳුනගත්ත කෙනා ඒක සාධාරණී කරණය කර කෙලෙස් ඔස්සේ දුවන්නේ නෑ කර්ම පල විශ්වාස කරන පිම්පව් විශ්වාස කරන තමන් කරගන්න හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම සසර එනවා කියලා පිළිගත්ත කෙනා අකුසල කර්මයන්ගෙන් වැලකිලා කුසල් වඩන්න මහන්සි ගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ මහනෙන හැම වෙලායිම කර්මය ගැන හිතන්. කම්මස්ස කෝම්හි මම කර්මය සොකීය කරගත්ත කෙනෙ. කම දායාදු මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙ. කම පටිසරණු මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ. කම බන්දු මම කර්මය ඥාතියා කරගත්ත කෙනෙ. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදු. මම යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරනදේ අයහපත්ද ඒ අයහපත් විපාකි සසරි අරගෙන යන්නෙත් මමමයි කියල හිතන්න කියෙන්. අන්න එතකොට අපි කරන හොඳ නරක කර්මයන්ගේ විපාක අපි කරාමයි සංසාරයන්නේ. ඒ විදිහට කර්මය ගැන හිතන කෙනා කෙනෙක් ගැන ඉරිසියාවක් ඇති වුණත් කෙනෙක් ගැන වෛර සිතුවිල්ලක් ඇති වුණත් අනුන් විනාස කරන්න ඕනෑ කියෙන සිතුවිල්ල හිතට ආවත් ඒ සිතුවිල්ල එන සැනින්ම ඒක ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. මං මේ හිතන දේවල් වල විපාක මටමයි සසරි දුක්විඳ විඳ යන්නවෙන්. මං මේ වගේ වැරදි වැඩක් කරොත් මං අනුන් වෙනුවෙන් මේ වගේ පහත් කටයුත්තක යෙදුනොත් ඒක විපාක මට සසරි අරගෙන යන්න වෙනවා කියලා හැම වෙලාවෙම කර්මී ගැන හිතන කෙනාට චිත්තානු පස්සනාව තුළ කුසල හිත පිහිටෝල අකුසලින් බැහැරවෙන්න පුළුවන්කම තියෙන. අන්නේ නිසා පින්වතුනේ ඔබ හොඳ සිහියක් පවත්වන්න. හොඳ සිහියෙන් ඉන්න කෙනා නොමග යන්නේ නැතුව තමන්ගේ හිත කුසලය තුළ රැකගණ්ඩ පුළුවන්කම ලැබෙන. එහෙම නැත්නං ඔබව නොමග යන්නේ වංචනික ධර්මත් එක්ක චිත්තෝපක්ලේශ වංචනික ධර්ම ගැන ඔබ හොඳට අධ්‍යයනය කරල බලන්න. සමහර වෙලාවට මෛත්‍රයේ සුරූපෙන් රාගය මතු වෙනවා. කෙනෙකුට උදව්පකාර කරන සුරූපෙන් ඉරිසියා වෛරයේ ක්‍රියාත්මක වෙනවා. කෙනෙක් බේරගන්න අදහසින් තව කෙනෙක්ගෙන් පලිගන්න හිත සැලසුම් කරන. ඒ නිසා බැලූ බැල්මට ඔබ පෙන්න්න ඔබේ මෛත්‍රිය මේක තමයි යහපත්දේ මේක කරන්න ඕන නැත්නම් මේක හරියන්නේ නෑ. ඔබ සාධහරණ කරුණු ගොුණු කර ගලප හැබැයි හොඳට හිත දිහා බැලුවොත් ඔබටම පේරෙයි ඇත්තට මේ හිතේ තියෙන ඉරිසියාවක් නේද. ඇත්තට මගේ හිතේ තියෙන තරහක් නේද. ඇත්තට මගේ හිත තුළ තියෙන වෛරයක් නේද. ඇත්තට මා තුළ මේ ක්‍රියාත්මක වෙන්නේ කේන්තියක් වෛරයක් ඉරිසියාවක් අනුන්ගෙන් පලිගන්න චේතනාවක් නේද. ඒක ඔබට දකින්න පුළුවන් වෙන්නේ ඔබ ඔබේ හිත දිහා හොඳට සිහියෙන් බලන තාක්කල් පමණයි. ඒ නිසා අපි ලෝකයට මොන විදිහට පෙනීන්න උත්සාහ කරත් ඔබ හොඳට හිතන්න ඔබ ගැන දන්නේ ඔබ. ඔබේ හිතට එන සිතුවිලිවල සැබෑ ස්වභාවේ දකින්න පුළුවන් සිහියෙන් හිටියොත් ඔබටමයි. ඒ නිසා ඔබ යමක් හිතනවද කියනවද කරනවද ඒකේ කර්ම විපාකයේ ඔබටම සංසාරය අරගෙන යන්න වෙනවා. ඒ නිසා පිංහතුනේ අපි මේ සංසාරය වපුරපු දේවල් තමයි දැම්මේ නිලාගන්න. අපි දැන් නරක දේවල් වපුරන්න උත්සාහගත්තොත් ඉරිසියාව වෛරයේ රාගේ දවේශයේ මෝහය කෙලෙස් තුළ පිහිටලා අපි අයහපත් දේවල් වැපිරුවොත් ඒවැ අයහපත් විපාක සංසාරි නිලාගෙන දුක් විඳවිඳ යන සංසාර ගමනක් ඔබට ලැබෙන.
දැන් දේවදත්ත දිහා බලන්න අද මේ වෙන කොටත් අපායි පැහෙනු. එතකොට අපිට පේනවා තමන් ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ක්‍රැස් කරගත් අකුසල විපාක අරගෙන මරණින් මත්‍ය අපායට වැටුණ. නමුත් ඔහු ඒ කාලි සාධාරණී කරණය කර කර තමන් වටා ඉන්න පිරිසට තමන් කරන දේ හරි මේක තමයි කරන්න ඕන මේක නැතු හරියන්නෑ කියලා ඕන තරම් කරුණු පෙන්නන්නෙත්. හැබැයි අපායි වැටුනට පස්සේ ඒ සාධාරණ කරුණු එකක්කත් ඔබේ හර්ද සාක්ෂියත් එක්ක ඔබට ඔප්පු කරගන්න බැරි තැනකට ඔබ එනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍ර පෙන්නනවා මහණෙනි කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ අපායි දොරටුව ළඟදී යමරජ්ජුරුව 5 සැරයක් කරපු අකුසල් මතක් කරලා දෙනවා. එක පාරක් දෙපාරක් 3 පාරක් නෙමෙයි. යමරජ්ජුරුව අපායි දොරටුව ළඟදී සිහිපත් කරනවා ඉම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසලයක් ගෙවන්න මෙහි ආව නෙමෙයි. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතමිත්‍රයෙක් කරපු අකුසල කර්මයක් ගෙවන්න මෙහි ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි මේ අපායට ආවේ කියලා පළවෙනි දේවදූතය දැක්කද දෙවනි දේවදූතය දැක්කද තුන්වෙනි දේවදූතය දැක්කද හතරවෙනි දේවදූතය දැක්කද ඔබ පස්වෙනි දේවදූතයවත් දැක්කද කියලා 5 සැරයක් මතක් කරන. එක පාරක් දෙපාරක් 3 පාරක් නෙමේ 5 වතාවක් තමන්ම කරපු අකුසලේ තමන්ට සිහිපත් කරලා දෙනවා. එතනදී ඔබ අසරණ වෙන්නේ හෘද සාක්ෂියත් එක්ක. ඒ නිසා ඔබම ඔබ රැස් කරගත්ත කර්ම අරගෙන සංසාරය යන ගමන. එනිසයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මහණෙනි හිතේ ඇතිවන ද්වේෂයේ දකින්න කියනවා යකඩේ හටගන්න මලකඩ දිහා බලනවා වගේ. යකඩේමයි මලකඩ හටගත්. ඒ මලකඩ යකඩේ කාදමනව යකඩ විනාශ වෙලා යනවා. එතකොට යකඩයක් විනාශ වෙලා යන්නේ යකඩේ තුලින්ම හටගන්න මලකඩ නිසා. ඒ නිසා ඔබ අනුන්ට වෛර කරනවද ඔබ අනුන්ට ද්වේෂ කරනවද ඉරිසියා කරනවද අනුන් නසන්න ඕන කියන සිතුවිල්ල ඔබේ හිතේ පවත්වනවා නම් යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේ ඔබේ හිතේ බලවත් වෙච්චේ ද්වේෂය වෛරයේ තරහව විනාශේ කරා අරගෙන යන්නේ ඔබවමයි. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මී ගැන හිතන්න. මේ ද්වේෂය කියන්නේ බොහොම භයානකම දෙයක්. මේ ද්වේෂය නිසා ඔබ හිතන්න ආදීන වශයෙන් බලන්න. මම සංසාරේ කොච්චරනම් නිරේ වැටිලා දුක් විඳලා ඇද්ද? මං කොච්චර ද්වේෂය නිසා තිරිසන් අපායවල වල දුක් විඳලා ඇද්ද? මේ ද්වේෂය නිසා කොච්චර ප්‍රේත අපාය වැටිලා දුක් විඳලා ඇද්ද? කොච්චර මම මේ ද්වේෂය නිසා අසුර අපායට වැටිලා ඇද්ද? කොච්චරනම් මම පිහියනුම් කාලා ඇද්ද? බෙලි කැපුම් කාලා ඇද්ද? ගුටි කාලා මැරිලා ඇද්ද? මේ ද්වේෂය නිසා මං කොච්චරනම් සසර දුක් විඳලා අනතුරේ වැටිලා ඇද්ද? ආදීනව හිතන්න. ඊළඟට ඔබ හැම වෙලේම හිතන්න අනුන් ගැන තරහක් වෛරයක් ඉරිසියාවක් ඇති වුණොත් බැරි වෙලාවත් මන් දැන් මැරුණොත් කොහේ යයිද? මේ අනුන්ට වෛර කර කර අනුන්ට ද්වේෂ කර කර අනුන්ට ඉරිසියා කර කර ඉඳලා මේ විදිහට ඉඳලා මම මැරිලා අපායේ වැටුණොත් කවුද මාව බේරගන්නේ? ඒ විදිහට ඔබ ඔබේ හිතේ හටගන්න අකුසල් ඔබව විනාශ කරන හතුරන් ඉන්න ඔබේ හතුරු ටික ඉන්න වෙන බාහිර කොහෙවත් නෙමෙයි. ඔබේ හිත ඇතුළෙමයි. ඔබව නිරේට ඇදගෙන යන ඔබ තිරිසන් ලෝකෙට ඇදගෙන යන ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන සතර අපායි වැටි වැටි කල්ප ගණන් දුක් විඳ විඳ යන ඔබව සංසාරයට ඇදලා දාන හතුරා ඉන්නේ ඔබේ හිත ඇතුළෙමයි. මේ හතුරට ඉඩ දීලා හතුරට වහල් වුණොත් ඔබට නොදැනුවත්වම ඔබ අපායගාමී මාර්ගයකට ඇදගෙන වැටෙනවා. අන්නේ නිසා හිතේ ඇතිවන මේ ව්‍යාපාද විතරක හිංසා විතරක අනුන් මරන්න ඕන කොටන්න ඕන හිංසා කරන්න ඕන නැති කරන්න ඕන වනසන්න ඕන කියලා හිංසා සිතුවිලි හිතට බලවත්වෙනවන. ඉරිසියා වෛරයේ හිතට බලවත්වෙනවන. ඔබ පුරුදු වෙන්න සතර බ්‍රහ්ම විහරණ වඩන් මෙත්තා මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය පතුරන. කරුණාව කියන්නේ කෙනෙක්ගේ දුකේදී හිත උණු වෙන ගති අනේ පව් කියලා හදවතින්ම ඇතිවෙනවනං අනුකම්පාව. අන්න කරුණා සහිත හදවතක් ඇති කෙනෙක්ගේ දුකේදී හිත උණු වෙන ස්වභාවය. මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා ඇතිවන සතුට. අන්නේ සතුට ඇති කරගන්න බැරිවීම තුළ තමයි ඉරිසියාවක් උපදින්. සමහර වෙලාවට කෙනෙක්ගේ අධ්‍යාපනයෙන් කෙනෙක් දියුණුව කරා යනකොට කෙනෙකුට ඉරිසියාව ඇති වෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට තමන්ගේ දරුවන්ට වඩා තව කෙනෙක් ලකුණු ගන්නවා දකින්නකොට විභාග පාස් වෙනවා දකින්නකොට සමහට තමන්ගේ ඥාතීන්ගේ දරුව වෙන්න පුළුවන් අසල්වැසියන්ගේ දරුව ගැන වෙන්න පුළුවන්. ඉරිසියාවල් වෛර ඇති වෙලා
ඒ පුංචි නොදරුවන්ගේ දරුවන්ගේ ජීවිත විනාස කරන්න තරම් දෙමවපියන්ගේ හිත්තල පහත් සිතුවිලි පහළ වෙන. කොහොමහරි බිම දාන්න ඕන කොහොමහරි මගේ දරුවට වඩා පල්ලෙහාට ඇදල දාන්න ඕන. ඒ ඇතිවෙන වෛරය දවේශය තුළ නොයෙක් පාපී ක්‍රියාවන් වලේ දෙනවා. එතකොට අපිට පේනවා මේ හිතේ ඇතිවන ඉරිසියාව සමහර වෙලාවට කෙනෙක්ගේ දියුණුව දැකලා කෙනෙක්ට මිල මුදල් වලින් රස්සාාවෙන් ඉහලට යනව දැකලා කෙනෙක්ගේ දක්ෂතා දැකලා කෙනෙක්ගේ හැකියා දැකලා සමහරලාට කෙනෙක්ගේ ප්‍රසිද්ධිය දැකලා කොහොම හරි අප කීර්තියට පත් කරවන්න ඕන කොහොම හරි බිම දාන්න ඕන කොහොම හරි නැති කරන්න ඕන. සමහර පුද්ගලය උදේ ඉඳන් රෑ වෙනකන් සැලසුම් කරන්නේ අනුන්ව විනාශ කරන්න අනුන් බිම දාන්න. හැබැයි ඒ පාපී සිතුවිලි සැලසුම් කරන වෙලාවේ තමන්ගේ දියුණුව වෙනුවෙන් හිතුවන තමන් කොහොමද දියුණුවෙන්නේ තමන් කොහොමද සමාජ ඉදිරියට යන්නේ කොහොමද තමන් ඒ තත්ත්ව ඇති කරගන්න කියලා අවංක උත්සාහයක් ගත්තනං අද සමහරලාට සමාජයන් සියලු දෙනාට වඩා ඔබ ඉරිසියා කරන පුද්ගලයටත් වඩා ඉහලට ඔබට යාගන්න පුළුව. ඒ නිසා ඔබ කුසලතා ඇති කරගන්න අනුන්ගේ කුසලතාවට ඉරිසියා කරන්න යන්න එපා. ඔබ අවංකව ධර්මිෂ්ටව දියුණුවෙන්න්න උත්සාහ කරන්න අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න යන්න එපා. ඔබත් සමාජයේ මිනිස්සු අතර කරුණාව මෛත්‍රිය මුදිතා උපෙක්කාව ඇති කෙනෙක් බවට පත්තේ. සත්වයන්ගේ කර්මය ගැන හැමවෙලේම හිතන් උපේක්ෂාවට හිත ගන්න නං සියලු සත්‍යයන්ගේ කර්මී ස්භාවී මෙනෙහි කරත්. එතකොට ඔබට හිතෙනවා කෙනෙක් දියුණුවෙන් දියුණුවට යනවනම් ඒ යා රැස් කරගත්ත පින ඒකට මං ඉරිසියා කළ වැඩක් නෑ. කෙනෙක් දුක්විදින කෙනෙක් දැක්කාමයිත් අනේ පව් කියල අනුකම්පාව ඇති වුණත් ආයමත් කර්මය තුළින් යා හිතල උපේක්ෂාවට පත්වෙනවා. ඒ තම තමන් රැස් කරගත් අකුසල විපාකයෝවුන් සංසාරය අරගෙනයන්නේ එක තමන් ගැනත් හිතනවා. මම කරගත්ත දේවල්තමයි මං මේ සසරය අරගෙන යන්නේ ඇයි මං අනුන්ට ඉරිසියා කරන්න කියලා ඔබට ඔබේ හිත ධර්මී තුළ රැකගන්න පුළුව. ඒ නිසා කර්මය ඔස්සේ හිතන් එහෙම හිතලා හිතී ඇතිවන තරහව වෛරය කේන්තිය ඉරිසියාව යටපත් කරගෙන මෛත්‍රී සිත දියුණු කරන්න කරුණාව මුදිතාව ඇති කරගන්න උපේක්ෂාව ඇති කරගන්න හැම වෙලායම සත්වයන්ව කර්මය තුළින් මෙනෙහි කරන්න මේ සෑම සත්වයෙක්ම කර්මය දායාද කරගත්ත කර්මය උපත්තිය කරගත්ත කර්මය ඥාතියා කරගත්ත කර්මීම පිළිසරණ කරගත්ත පිරිසා. මේ සියලු දෙනා තම තමන් කරන කර්මයන්ගේ විපාක දායාද හැටියට අරගෙන සංසාර යන පිරිසා. ඒ නිසා මම යම් හොදක්කරොත් ඒක හොඳ විපාක මා කරායනවා. මම කරනදේ අයහපත්නං ඒ අයහපත් විපාකි සසරය අරගෙන යන්න වෙන්නෙත් මටමයි කියලා හොඳට හිතලා අකුසල්වලින් වලකින්න සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසලයන්ගෙන් වලකින් කුසලස් උපසම්පදාව කුසල් වඩන් සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරගත් ඒ තම් බුද්ධානු ශාසනම් මෙන්න මේ අනුශාසනාව තුළ පිහිටල කටයුතු කරමින් ඔබ හැම දෙනාටම හිත රැකගෙන ධර්මය දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ඔබට ආශිර්වාද කරනවා.